හරි 6 වෙනි එක. 6 වෙනි ගාන. අපිට කියනවා දෛශික දෙකක විශාලත්ව පිළිවෙලින් 12ක් හා 20ක්ලු. ඒවායේ විශාලතම හා කුඩාම සංප්‍රයුක්තය වන්නේ කියලා අපෙන් අහනවා. ඔව්. ඉතින් අපි සංප්‍රයුක්තයට එන සූත්‍රය එන්නේ මෙන්න මේ විදිහටනේ. කොහොමද එන්නේ? C වර්ගය කියන්නේ A වර්ගය ධන B වර්ගය ධන 2යි AB cos θ කියලා. ඉතින් ඕකේ ඊතරම දෛශික දෙකක් තියෙනවා AB කියලා. දෛශික දෙක නියතයි. ඔබට මේක මෙහෙ ලියන අහන්න ලියව පේන්නේ තමයි. C වර්ගය කියන්නේ A වර්ගය ධන B වර්ගය ධන cos θ. එතකොට ඕකේ හිතන්න දෛශික දෙකක් ඉන්නවා අපේ AB කියලා. ඒ දෙක ෆික්ස්. ඒ දෙක වෙනස් වෙන්නේ නැහැ. ඒ දෙන්න නියතයි. දෛශික දෙක එකම අගයන් දෙකක්. හැබැයි ඒ දෙක අතර කෝණය හිතන්න වෙනස් වෙනවා කියලා. ඔව් දැන් කෝණය වෙනස් වෙනවා කියන්නේ අතරම දෛශික දෙක වෙනස් වෙනවා කියන තමයි ඉතින් නේද? ඔව්. ඉතින් දෛශික දෙකක් තියෙනවා. එක දෛශිකයක් නියතව තියෙනවා අනිත් දෛශිකය වෙනස් වෙනවා. එහෙම කියනවා හරියට. ඒ කියන්නේ මෙන්න මේ තීට කෝණය වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන දෛශිකය අනිවාර්යෙන් මුල් දෛශිකය නෙමෙයි දැන් වෙන දෛශිකයක්. අපෙන් අහන්නේ අපිට කියන්නේ දැන් ඔය දෛශික දෙක 12 සහ 20 නම් ඒ දෙකට තියෙන්න පුළුවන් විශාලම හා කුඩාම සංප්‍රයුක්තය කියලා අපෙන් අහන්නේ. සංප්‍රයුක්තය කියලා අපෙන් අහන්නේ විශාලත්වයක් විතරයි. අපෙන් දිශාවක් ගැන මොකවත් අහන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා 12 20 කියන දෛශික දෙක අපි ඔහොම ඇන්නොත් මේ දෛශික දෙක අතර කෝණය වෙනස් වෙද්දී මේ C වලගේ වෙනස් වෙනවනේ. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න ඕන තව දෙයක් තියෙනවා. මේ cos θ තියෙන්න පුළුවන් උපරිම අගය තමයි ධන 1. sin cos කියන මේ දෙකට තියෙන්න පුළුවන් උපරිම අගය වෙන්නේ උපරිම අගය ඕනම වෙලාවක ධන 1යි. අවම අගය තියෙන්න පුළුවන් ඍණ 1යි. මැස් කරන දරුවෝ නම් දන්නවා හොඳට sin වල තියෙන පුළුවන් උපරිම අගය ධන 1යි අවම අගය ඍණ 1යි. පළවෙනි වෘත්තවාදේ නම් ඔක්කොම sin cos tan ඔක්කොම ධන තමයි. දෙවෙනි වෘත්තවාදයේ තුන්වෙනි වෘත්තවාදයේ අනිත් වෘත්තවාද ටිකේ තමයි මේ ඍණ ඒවා එන්නේ. එතකොට පුතේ මෙතන සංප්‍රයුක්තයට තියෙන්න පුළුවන් උපරිමාගයේ එන්නේ මේ cos වලට තියෙන්න පුළුවන් උපරිමාගයේදීනේ. එතකොට C වල උපරිමය එන්නේ කොහමද? C වර්ගය සමානයි A වර්ගය ධන B වර්ගය ධන උපරිමය කියන්නේ මෙතන ධන එකක් ඉන්න ඕන. 2යි AB. ඒ කියන්නේ C කියන්නේ A ධන B ගේ පූර්ණ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ A ධන B නේ. A ධන B නේ. ඉතින් ඔය විදිහටම මේ C වල උපරිමය හේතුව අපි ඔය විදිහටම මම මේ පැත්තෙන් මකලා ලියන්න. ඔය විදිහට C වල අවමගය C වල අවමගය එන්නේ කොහමද?
මේ cos theta වලට ඍණ 1 එද්දී. ඒ කියන්නේ c වර්ගය සමානයි a වර්ගය දන b වර්ගය ඍණ 2යි ab. එතකොට c කියන්නේ a ඍණ b ගේ පූර්ණ වර්ගයේ වර්ගමූලය කියන්නේ a ඍණ b. උතරවල පේනවා දෛශික දෙකේ විශාලත්වය නියතව තියාගෙන ඒ දෛශික දෙකෙන් එන්න පුළුවන් සංප්‍රයුක්තයේ උපරිමගය කියන්නේ දෛශික දෙකේ නේ විශාලත්ව දෙකේ එකතුව. අවමගය කියන්නේ ඒ දෙකේ අන්තරය. අන්තරය කියපුවම වැඩි එකකින් අඩු කරලා ගන්න ඕනේ. සමාන නම් බිඳුව. يعني දෛශික දෙක සංප්‍රයුක්තයට තියෙන පුළුවන් අවමගය බිඳුවයි. ඒ දෙක ඒක එන්නේ දෛශික දෙක සමාන වෙනවට. يعني දෛශික දෙක සංප්‍රයුක්තයේ විශාලත්වයට ඍණ උත්තර එන්න බෑ. අර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ කතාව පස්සේ එනවා. يعني එතකොට මේ අහලා තියෙන්නේ දෛශික දෙක විශාලත්ව පිළිවෙලින් 12 සහ 20ලු. ඒ වායේ විශාලතම සහ කුඩාම සංප්‍රයුක්තය වන්නේ. ඉතින් විශාලතම කියපුවාම ওই දෙකේ එකතුව. ඒ කියන්නේ 32යි කුඩාම කියපුවාම අන්තරය. ඒ කියන්නේ 8යි. ඒ කියන්නේ උත්තරේ 3. 6ට උත්තරේ 3. ඉතින් ඔය බහුවර්ණ වලට එන්න පුළුවන් වගේ ප්‍රශ්නයක්. මේ සමාන ප්‍රශ්න මේ කෙලින්ම ෆාස්ට් පේපර්ස් තියෙන්නේ. හරි. ඒක 6ට 3. දැන් 7 වෙනි ගාන. 7 වෙනි ගාන කියනවා නිව්ටන් 5 සංප්‍රයුක්ත බලයක් පැවතිය හැකි පහත කවර බල පද්ධතියකටද? බලන්න පළවෙනි එක. පළවෙනි එකේ තියෙන්නේ 3යි 4යි 2 එකට මෙහෙම සමාන්තරයි. 3යි නිව්ටන් 4යි නිව්ටන්. ඉතින් ওই දෙකේ සංප්‍රයුක්තය 5ක් වෙන්න බෑනේ. ওই දෙකේ සංප්‍රයුක්තය නිව්ටන් 7ක් එන්නේ. ඊළඟ දෙවෙනි එක. දැන් ඔය 5ක් කියන ඉලක්කම ගත්තාම ඔයාලට පේනවද? ඔය 5 වෙනි එකේ තියෙන්නේ. 5 වෙනි එකේ තියෙන්නේ 3යි 4යි එකිනෙකට ලම්බකයි. 3යි 4යි එකිනෙකට ලම්බකයි. ඉතින් ওই දෙක හරහා මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය කියන්නේ 3 වර්ගය දන 4 වර්ගයේ වර්ගමූලය නේද? ඒ කියන්නේ 5යිනේ. ඒ කියන්නේ ඇත්තටම නිව්ටන් 5ක සංප්‍රයුක්තයක් තියෙන්නේ ඔය 5 වෙනි එකේ විතරයි. අනිත් හැම එකේම ඊට වඩා වෙනස්. දැන් 4 බලන්නකො 4 නිව්ටන් 1යි. මොකද 4 ගත්තොත් අපිට තියෙන්නේ මේ දිශාවට නිව්ටන් 4ක් තියෙනවා. මේ දිශාවට නිව්ටන් 3ක් තියෙනවා. ඉතින් ඕකේ අපි එක දිශාවකට සංප්‍රයුක්තය ගත්තොත් එහෙම දක්ෂිණාවර්ත කියන්නේ දකුණු පැත්තට ගත්තොත් එහෙම දක්ෂිණාවර්ත නෙමෙයි දකුණු පැත්තට ගත්තොත් එහෙම 4 ඍණ 3යි. ඒ කියන්නේ නිව්ටන් 1යි. 5ක් ඉන්නේ නැහැ. ඒකට 7ට උත්තරේ 5. ඉතින් ඒ වගේ ප්‍රශ්න දැක්ක ගමන් තේරෙන්න ඕන මොකද්ද මේ අහලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට ප්‍රශ්න උත්තර 5ම ඔස්සේ යන්න ඕනේ නැහැ බොරුවට. ප්‍රශ්න දැක්කහම තේරෙනවා 5ක් හැදෙන්න නම් අර වර්ග දෙකක එකතුව සෙට් වෙලා 3යි 4යි ආවම හරිනේ. ඔය විදිහට 7ට 5. ඊළඟ 8. 8 කියනවා A හා B යන දෛශික දෙකක විශාලත්ව පිළිවෙලින් 10 40 වේලු. මේ වායේ සංප්‍රයුක්තයේ අගය විය නොහැක්කේ කියලා අපෙන් අහනවා.
අපි කිව්වා ඉස්සෙල්ලාම දෛශික දෙකේ සංප්‍රයුක්තයේ තියෙන්න පුළුවන් උපරිම ඒ විශාලත්වයන් ඒ b වන දෛශික දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වයට තියෙන්න පුළුවන් උපරිම අගය වෙන්නේ a ධන b. අවම වෙන්නේ a ඍණ b. ඒ කියන්නේ සංප්‍රයුක්තය අනිවාර්යයෙන්ම උඩව සමානයි දෛශික දෙකේ අන්තරය වෙන්න ඕන. විශාලය සමානයි. ඔව්. කියන්නේ a ඍණ b ට වඩා විශාලයි හෝ සමානයි නැත්නම් a ධන b ට වඩා කුඩා හෝ සමානයි වෙන්න ඕන අනිවාර්යයෙන්ම සංප්‍රයුක්තය. ඒ කියන්නේ දෛශික දෙකේ අන්තරයයි දෛශික දෙකේ එකතුවයි අතර අගයකට තමයි සංප්‍රයුක්තය එන්න ඕන. ඉතින් ඔතන බලන්න ඔතන තියෙන්නේ 10යි 40යි. දෛශික දෙක 10යි 40යි. එතකොට දෛශික දෙකේ අන්තරය කොච්චරද? 30යි. අනිවාර්යෙන් සංප්‍රයුක්තය 30ට වඩා විශාලයි හෝ සමානයි වෙන්න ඕන. 50ට වඩා කුඩා හෝ සමානයි වෙන්න ඕන. ඉතින් ඔතන උත්තර දෙය බැලුවොත් එහෙම මුලින්ම තියෙන 50. හරිනේ 50 මෙතන මේ. 30 මේ 35 මේක මැද්ද තියෙන්නේ. 55. ඔව් 55 කියන්නේ 50ට එහා. 50ට එහා අගයක් පවතින්න බෑ සංප්‍රයුක්තයේ විදිහට. පස්වෙනි එකේ 45. 45 තියෙන පුළුවන්. 45 කියන්නේ 30යි 50යි අතර අගයක්. එතන උත්තරේ 4. 8ට උත්තරේ 4. ඊළඟ 9. 9 කියනවා නිව්ටන් 8 සහ නිව්ටන් 15ක බල දෙකක් ලක්ෂයක් මත ක්‍රියා කරයි. ඒවායේ සංප්‍රයුක්තය නිව්ටන් 17කි. අටයි 15යි තමයි බල දෙක. සංප්‍රයුක්තය 17යිලු. කෝණය අපෙන් අහනවා. අපි ඔය දාමු c වර්ගය සමානයි a වර්ගයේ ධන b වර්ගයේ ධන 2ab cos θ. ඉතින් මම මේ අර c සමානයි වර්ගමූල a වර්ගයේ ඒකම තමයි මේ වර්ග කරලා ලිව්වේ. ඒකට ඔගේ cos θ උක්ත කරොත් එන්නේ cos θ කියන්නේ c වර්ගය ඍණ a වර්ගය ධන b වර්ගය බෙදන්න ඕන 2යි ab ගෙන්. ඉතින් ඔතන සංප්‍රයුක්තය 17යි. 17 වර්ගය ඍණ දෛශික දෙක කොච්චරද? 8යි 15යි. 8 වර්ගය ධන 15 වර්ගය බෙදන්න ඕන දෙවරක් 8 වරක් 15. බලමු මේ සුරේනවා කියලා. 17 වර්ගයේ ඍණ 8 වර්ගයේ 64යි. 64යි 15 වර්ගයේ 35යි. ප්‍රකරණ 9 8යි. හරි ඔසව කරන්න බෑ. මම කැලෙන් අහන්නට ගාලා ඔව් ඔතන මේ මොකද වෙන්නේ 17 වර්ගය කියන්නේ 2.9යි මේ දෙකේ වර්ගයත් 2.9යි. ඒ කියන්නේ
අපිට එන්නේ cos θ බිඳුවයි කියලා. මෙතන උඩ බිඳුවයි බිඳුව බෙදීම ඉලක්කම් සෙට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ බිඳුව බෙදීම ඉලක්කමක් කියන්නේ උත්තරේ බිඳුවයි. එතකොට θ කියන්නේ cos θ කියන්නේ බිඳුව නම. θ කියන්නේ පයි බෙදීම දෙකයි. නැත්නම් අංශක 90යි. නමයට උත්තරේ 3. දහයට 10 කියනවා A හා B දෛශික දෙකක බලන්න දෛශික A ධන B සමානයි දෛශික A ඍණ B ඍණ. එම දෛශික දෙක අතර කෝණය. ඉතින් ඕක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. මොකද මේ ක්‍රම දෙක A ධන B සහ A ඍණ B. අපි A වල විශාලත්වය සිම්පල් A විදිහටත් B වල විශාලත්වය සිම්පල් B විදිහටත් ගත්තොත් දෛශික දෙකේ එකතුව කියන්නේ A වර්ගය ධන B වර්ගය ධන 2AB cos θ. ඕකනේ. ඒ විදිහටම A ඍණ B කියන්නේ දෛශික A ඍණ දෛශික B කියන්නේ A වර්ගය ධන B වර්ගය ඍණ 2AB cos θ ගේ වර්ගමූලය. එතකොට දෛශික A ධන B සමානයි දෛශික A ධන B වල විශාලත්වය සමානයි දෛශික A ඍණ B වල විශාලත්වය වෙන්න නම් මෙන්න මේ පද දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ A වර්ගය ධන B වර්ගය ධන 2AB cos θ කියන එක සමාන වෙන්න ඕන වර්ගමූලය. සමාන වෙන්න ඕනේ A වර්ගය ධන B වර්ගය ඍණ 2AB cos θ. ඉතින් මේ වර්ග දෙපැත්තම වර්ග කරොත් එහෙම A වර්ගය ධන B වර්ගය ධන 2AB cos θ සමාන වෙන්නේ A වර්ගය ධන B වර්ගය ඍණ 2AB cos θ. එතකොට මේ A වර්ගයට A වර්ගය කැපෙනවා B වර්ගයට B වර්ගය සුළු වෙනවා මේ 2AB cos θ ඍණ 2AB cos θ කියන පදය මෙහාට ගේනවා 4AB cos θ සමානයි බිඳුව කියලා අපිට එනවා. ඉතින් මේ 4 කවදාවත් බිඳුව සමාන වෙන්නේ නැහැ. 4 බිඳුවට සමාන වෙන්නේ නැහැ. AB කියන්නේ මිනිස් ශූන්‍ය අගයන් දෙකක්. ඒකට අනිවාර්යෙන් cos θ සමානයි බිඳුව විය යුතුමයි. මේ ගුණිත සෙට් එකක ගුණ සෙට් එකක් බිඳුව වෙනවා නම් අපි බිඳුව නොවන ඒවා අයින් කරොත් එක ඉතුරුව තමයි බිඳුවට සමාන වෙන්න ඕනේ. මෙතන අයින් කරොත් මෙතන 4 කියන්නේ බිඳුවට වඩා විශාලයි. කියන්නේ 4 අසමානයි බිඳුවයි. ඒ වගේම A සහ B අසමානයි බිඳුවයි. ඒතර cos θ සමානයි බිඳුව වෙන නම් අනිවාර්යයෙන්ම θ සමානයි 5 විදිහම දෙක වෙන්න ඕනේ. ඒ කියන්නේ දෛශික දෙක එකිනෙකට ලම්බක වෙන්න ඕන. ඉතින් ඔය මේ සූත්‍රය දාලා හදන් යන විදිය. හැබැයි ඕක MCQ එකකට එන්නේ. ඉතින් ඔච්චර දේවල් කර කර හිටියොත් MCQ එක අනිත් ප්‍රශ්න වලට වෙලාව මදි වෙනවා. ඉතින් අපි මොකක්ද අහන්නේ? අපි අහන්නේ A සහ B දෛශික දෙකක එකතුවයි අන්තරයයි. වල විශාලත්ව සමානයි කියලා කියන්නේ. ඉතින් එතකොටම අනිවාර්යයෙන් මතක් වෙනවා නම් ත්‍රිකෝණාශ්‍රයක් හරි සමාන්තරාශ්‍රයක් හරි. මොකද අපි AB කියන දෛශික දෙක AB කියලා දෛශික දෙකක් නිරූපණය කරොත් එහෙම
ඔය දෙක හරහා වැටෙන විකර්ණය මගින් ඒ දෙකේ සම්ප්‍රයුක්තයයි ඉතිරි විකර්ණය මගින් ඒ දෙකේ අන්තරයයි නිරූපණය වෙන්නේ. ඉතින් ඔය දෙක සමාන වෙන්නේ සමාන වෙන්නේ ඍජු කෝණාශ්‍රයකයි සමචතුරස්‍රයකයි විතරනේ. ඉතින් එහෙම වෙන්නේ දෛශික දෙක එකිනෙකට ලම්බක නම් විතරයි. ඉතින් බලන්න මේ ඔක්කොම මේ ගත්තු මේ ඔක්කොම පියවර මේක ඔලුවට ආවන යනවා. මොකද බහුවර්ණයක් කරද්දී වැදගත් නෑ උත්තරේ ගන්නේ කොහොමද කියන එක ගොඩක් වැදගත් නෑ. උත්තරේ ගන්න යන වෙලාවයි වැදගත්. හැබැයි උත්තරේ අනිවාර්යෙන් නිවැරදි වෙන්න ඕන. ඒ කියන්නේ ගන්න විදිය කිව්වහම මේ කෙටි ක්‍රම කියලා ක්‍රමේ නිවැරදි වෙන්න ඕන. මේ මෙතන වැරද්දක් නෑනේ. හරි. එතකොට දෛශික දෙක අනිවාර්යෙන් එකිනෙකට ලම්බක වෙන්න ඕන. දෛශික දෙක අතර කෝණය අංශක 90 වෙන්න ඕන. එතකොට 10ට උත්තරේ 3. උත්තරේ 3. හරි 11ට ආව අපි 11 කියන රූපයේ පෙන්වනවා ඇති F1 F2 එකම F විශාලත්වයේ නියුත් බල දෙකකි. මේවා අතර කෝණය θ නම් බලයක් කියවම උතන දෛශිකාකල නියමේ දාන්න යන්නේ අපි. හරි මම මේ ඔක්කොම හදාන්නම්. අපිට රූපයේ පෙන්වනවා ඇති F1 දෛශික F1 සහ දෛශික F2 එකම විශාලත්වයෙන් යුත් බල දෙකකි. මේවා අතර කෝණය θ නම් F2 ඍණ F1 හි විශාලත්වය. අපි ගාව ඔන්නෝම දෛශික දෙකක් තියෙනවලු. ওই දෙක අතර කෝණය θ ලු. මෙයාගෙන් F2 ලු. මෙයාගෙන් F1 ලු. අපෙන් අහන්නේ F2 ඍණ F1 වල විශාලත්වය. F2 ඍණ F1 කිව්වත් එකයි F1 ඍණ F2 කිව්වත් එකයි ඒ විශාලත්වය කියන්නේ මෙන්න මේ ඔය පාදයේ දිග. දැන් ඔයාලා බල ත්‍රිකෝණ ප්‍රමේයයි මේකයි පටලවා ගන්න යන්න එපා. බල ත්‍රිකෝණ ප්‍රමේය දාන්නේ ඔන්නෝම දිශාව එකම අභිදිශාවේද විදිහට. දැන් මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන දැන් අපි අපිට එහෙම අනුපිළිවෙලින් යන දිශාවට මෙතන යන්න බෑ. මෙතන තියෙන්නේ මෙතනින් පටන් අරන් දිශා දෙකකට නේ. මෙතනින් පටන් අරන් තමයි මෙහාටයි යන්නේ. හරි එතකොට අපෙන් අහන්නේ ඔය F2 ඍණ F1 වල විශාලත්වය. ඉතින් මෙතන මේ θ බෙදීම දෙකක් තියෙනවානේ ඔක්කොගෙම. ඒ හින්දා මම මේක මේ කෝණය සමාච්ඡේද කරනවා. සහ මේ මම මේවා නම් කරගන්නකො OA BC කියන්නේ. එතකොට OB සමානයි OA නේ. එකම විශාලත්වයෙන් කියලා කියනවා. එකම විශාලත්වයෙන් නම් ඇයි මේ F1 F2 කියලා මේ සංකේත දෙකක් නිරූපණය කරන්නේ? ඔව් එකම විශාලත්වය වුණාට මේ දිශාව වෙනස්. විශාලත්වය එකම වුණාට දිශාවෙන් වෙනස්. හින්දා තමයි ඔය දෙක දෛශික දෙකක් වෙන්නේ.
විශාලනුත් බල දෙකකි. මේක අනිවාර්යෙන් මේ කෝණ සමච්ඡය දිගේ මේ පාදයට ලම්බක වෙන්න ඕන. එතකොට මේ කෝණ දෙක θ භාගයයි. ඊට පස්සේ මම මේ මෙන්න මේ දුර ගන්නම් මම x කියලා. දැන් OA කියන්නේ f. මොකද f විශාලත්වයෙන් කියලා කියන්නේ. OA දෛශිකයේ විශාලත්වය කියන්නේ f. නැත්නම් OA දුර කියන්නේ f කියලා ගන්න පුළුවන්. මම එහෙම ගන්නම් OA කියන්නේ f. OA කියන්නේ OA දෛශිකයේ විශාලත්වය. එතකොට මෙතන බලන්න කෝණය සම්බන්ධ කරගන්න පුළුවන් මොකේද කියලා. අපිට x නේ හොයාගන්න ඕනේ. x හොයාගත්තොත් f2 ඍණ f1 කියන්නේ 2x. ඉතින් පැහැදිලිවම පේනවා sin θ බෙදීම දෙක ගත්තොත් තමයි සම්මුඛ පාදයේ බෙදීම කරණය වෙන්නේ. ඒ කියන්නේ sin θ බෙදීම දෙක සමානයි සම්මුඛ පාදය කියන්නේ x කරණය කියන්නේ f. එතකොට ඕකෙන් එනවා x කියන්නේ f sin θ බෙදීම දෙකයි. ඉතින් අපිට ඕන f2 ඍණ f1 වල විශාලත්වය. f2 ඍණ f1 වල විශාලත්වය කියන්නේ 2f නෙමෙයි 2x. ඒ කියන්නේ 2f sin θ බෙදීම දෙකයි. 2f sin θ බෙදීම දෙකයි. ඒ කියන්නේ 11ට උත්තරේ 1. 11ට උත්තරේ 1. නේද 12. 12 කියනවා මෝටර රථයක් රූපයේ පෙනෙන පරිදි වංගුවක් සහිත මාර්ගයේ ගමන් ගනී. එහි වේගයේ වෙනස් වීමේ අගය සහ දිශාව. ඔව්. මෙන්න මෙහෙම ආපු මෝටර රථය දැන් යන්නේ මේ අතට. 10යි. ms ඍණ 1. ඔතන වේගය කියලා තියෙන්නේ ඔක අතර වෙන ප්‍රවේගය කියලා. ප්‍රවේගයේ වෙනස් වීමේ අගය හා දිශාව. ඉතින් ප්‍රවේගයේ වෙනස් වීම කියන්නේ අපි සාමාන්‍ය වෙනස් වීමක් ගන්න අවසාන අගයෙන් ආරම්භක අගය අඩු කරලා. අවසාන අගයෙන් ආරම්භක අගය අඩු කරලා වෙනස් වීමක් ගන්න. ඉතින් මෙතන අවසාන අගය 10යි ms ඍණ 1. ආරම්භක අගය අඩු කරනවා කියන්නේ ආරම්භක අගය අඩු කරනවා කියන්නේ අපි ආරම්භක අගයේ ප්‍රතිවිරුද්ධ දෛශිකය මෙයාට එකතු කරා නම් හරිනේ. ඒ කියන්නේ මෙන්න මේ වම් පැත්තට 10 ms ඍණ 1. එතකොට ඕකේ දෙන්නම 10නේ. දෙන්නම 10 නම් සම්ප්‍රයුක්තයේ එන්නේ 10යි මූල 2යි. දිශාව එන්නේ මේ θ ඉන්නේ අනිවාර්යයෙන්ම 45යි. මොකද tan θට එන්නේ 1යි. tan 1 කියන්නේ 45. 12ට උත්තරේ නෝම. මේ 12ට පස්සේ තව ගානක් තියෙනවා අංකයක් දාලා නැහැ. ඒක කියන්නේ රූපයේ පෙන්වා ඇති f දෛශිකය ලබාගත හැක්කේ කියලා අපිට උත්තර තුනක් දීලා තියෙනවා. ඉතින් පැහැදිලිවම පේනවනේ f කියලා කියන්නේ එතන ගාන මොකක් හරි දාගෙන අංකයක් දාලා නැහැ. මම තරුවක් දාන්නම්කෝ. f කියලා අහු දෛශිකයක් තියෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිවම පේනවා මේක මේ a වල
ඉන්න කෙනාගෙන් F2 F1 නේ. ඉතින් ඕකනොත් F වෙනවා තමයි. ඒ විදිහටම මේ B වල එක්කෙනා. මේ A වල B. B වල ඉන්නේ ඔන්න ඔහම. ඉතින් ඕකේ කෙලින්ම බල දිපුවන දාපුවාම එන්නේ F තමයි. C වල ඉන්නේ ඔන්න ඔහම. ඉතින් මේ F2 F1 යාපත පාදන විදිහට මෙතන ලම්බක වෙන්න වගේනේ තියෙන්නේ. අපි සිලිකොනස්යක් ඇන්දොත් ඔය දෙක හරහා වැටෙන විකර්ණයෙන් තමයි මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්තයේ එන්නේ. ඒ කියන්නේ F2 F1. ඒ කියන්නේ එයා F ම තමයි. ඒ කියන්නේ F දිශාවටනේ තියෙන්නේ. විශාලත්වයත් ඒ විශාලත්වයම තමයි ඉන්නේ. එතකොට ABC කියන තුනම හරි. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ 5. මේ ප්‍රශ්නෙට උත්තරේ